ආයිබෝවන් පටන් ගමු. අපි ලාභ ප්‍රකාශ තමයි ගිය බදාදා හැදුවේ. අවසානයේම ලාභ ප්‍රකාශයක් කොහොමද ගිණුම් කරන සමීකරණ අභ්‍යාසයක ආවොත් ආදායම් ප්‍රකාශය එහෙම නැත්නම් ලාභ ප්‍රකාශය හදන්නේ කොහොමද? ඒ කියන්නේ සාමාන්‍ය ලාභ ප්‍රකාශයට වඩා ඊටාම සරල ලාභ ප්‍රකාශයක් තමයි අපි හදන්නේ. ඒකට හේතුව විකුණුම් පිරිවැය කියන කොටස අපි සරල විදිහට හදනවා, ඍජුවම ගන්නවා. විකුණු භාණ්ඩවල පිරිවැය ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසන් තොගය අඩු කරන කොටස නැතුව ඍජුවම කොච්චර පිරිවැයක් දරනවද කියලා බලලා ගන්නවා. ඊළඟට අපි ආදායම් ඒ විදිහට අරගෙන දල්ලාභය ගත්තට පස්සේ වියදම් වර්ගීකරණය කරන්නේ නැතුව පොදුවේ වියදම් කියලා මාතෘකාවක් දාලා තියෙන වියදම් ටික ඔක්කොම දාගෙන යන ක්‍රමයක් තමයි අපි සමීකරණ අභ්‍යාස වල ලාභ ප්‍රකාශයෙන් හදන්නේ. එක ගානයි හැදුවේ මං හිතන්නේ තව ටිකක් හැදුවා නම් හොඳයි නේද හුරු වෙන්න. මොකද කියන්නේ ඔයාලා? විභාගෙට එනවා අනිවාර්යෙන් එනවා. A level paper එකේ තුන්වෙනි ගාන සමීකරණ අභ්‍යාසය ගොඩක් දුරට ලාභ ප්‍රකාශය එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශය. තව හදමු නේද? हाँ सर ඔව් හදමු. right. මං ආපහු ආකෘතිය පොඩ්ඩක් මතක් කරලා දෙන්න බලන්න. ලාභ ප්‍රකාශයේ උඩින් එනවා විකුණුම්. මේ විකුණුම් කියනක ගන්නේ අදාළ මාසයේ හරි අවුරුද්දේ හරි විකුණුම් ආදායම් සම්පූර්ණ විකුණුම් ආදායම ගන්න. මේ විකුණුම් හැදෙන්න පුළුවන් අත්පිට විකුණුම් ණයට විකුණුම් කියන ආකාර දෙකටම. ඔය කියන ආකාර දෙකේම එකතුව තමයි විකුණුම් විදිහට ගන්න. ඒතර විකුණුම් විදිහට අපි යම් ගාණක් ගත්තට පස්සේ මේකෙන් අඩු කරනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය කියලා කියන්නේ මෙන්න මේ විකුණුම් ආදායම උපයන්න කීයක භාණ්ඩ වියදම් කරාද කියන එක. උදාහරණයක් රුපියල් 50000ක බඩු 80000ට වික්කා කියලා ගානේ දීලා තියෙනවා. 50000ක බඩු 80000ට වික්කා කියලා ගානේ දීලා තියෙනවා නම් මේකේ විකුණුම් ආදායම කීයද? කියන්න බලන්න. 80 yes very good. විකුණුම් ආදායම 80000යි. මේ 80000 උපයන්න කීයක බඩු වියදම් කරාද? 50000ක බඩු 50000යි. එහෙනම් මේ ගාන විකුණුම් පිරිවැය කීයද කියලා අහුවොත් අපි කීයද කියන්නේ? 50000යි 50000යි. නිකම්ම දල්ලාභේ මතුවෙනවා 50000ක බඩු 80000ට වික්කනම් දල්ලාභේ තියෙනවා රුපියල් 30000. ඔන්න ඔය දල්ලාභයට තමයි වෙනත් ආදායම් ටික එකතු කරන්නේ. එතකොට මේකට කියනවා දල්ලාභය කියලා. මේකට තමයි වෙනත් ආදායම් ටික එකතු කරන්නේ. ඒ වෙනත් ආදායම් ටික එකතු කරලා එන උත්තරෙන් අඩු කරනවා පොදුවේ වියදම් සෙට් එක. එහෙමයි වෙන්නේ. දැන් මේකේ සංකීර්ණ කොටසකට තියෙනවා නම් තියෙන්නේ මෙන්න මේ විකුණුම් පිරිවැය හොයාගන්න එක. විකුණුම් පිරිවැය හොයාගන්න සාමාන්‍යයෙන් සමීකරණ අභ්‍යාසවල ඔයාලා පාවිච්චි කරන්න එපා කිසිසේත්. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා එන උත්තරෙන් අවසන් තොගය අඩු කරලා විකුණුම් පිරිවැය හොයන්න ක්‍රමයක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න එපා. ඩබල් ඒටි වලට දැන් මම හිතන්නේ කියා දීලා ඇත්තේ ඕක. නමුත් ඒක පාවිච්චි කරන්න එපා. ඒකට හේතුව අපිට කෙලින්ම විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන්. මම ඒක තවදුරටත් චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. මේක පටලෝ ගනී කියන බයට බලාගන්න. රුපියල් 50000ක බඩු 80000ට වික්කා. ණයට කියලා හිතන්නකෝ. ඊළඟට ඒ ගානෙම තියෙනවා අත්පිට විකුණුම් තියෙනවා රුපියල් 60000ක ඒවා ලක්ෂයකට. රුපියල් 60000ක භාණ්ඩ ලක්ෂයකට අත්පිට විකුණලා රුපියල් 50000ක භාණ්ඩ 80000ට ණයට විකුණලා. ණයට සහ අත්පිට. මං අහනවා මේ අභ්‍යාසයේ ලාභ ප්‍රකාශය හදන්න දුන්නොත් මේ සමීකරණ ගානේ මේ ගනුදෙනු දෙකත් එක තව ගනුදෙනු ගොඩක් තියෙනවා කියලා හිතන්න. මේ ගානේ ලාභ ප්‍රකාශය හදලා විකුණුම් මිල්ලුවොත් අර විනාඩියක් දෙන්න කවුරු හරි ඇවිල්ලා. ආයින් මං එන්න. right සමායින් පොලිසියෙන් ප්‍රමාණ දෝෂයක් වුණා. ණයට විකුණුම් තියෙනවා 50000ක බඩු 80000ට අත්පිට විකුණුම් තියෙනවා 60000ක බඩු ලක්ෂයකට. මම මෙදහස්වල ලියලා තින්නේ මං අහන්නේ මේ අභ්‍යාසය තුළ මෙන්න මේ කොටස් දෙක විතරක් නම් තියෙන්නේ විකුණුම් සම්බන්ධයෙන්. තව ගනුදෙනු ගොඩක් තියෙනවා. ඒකනේ මං කියා හිටියේ. අපි අපේ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ විකුණුම් කියන තැනට ගන්න ඕනි අගය කීයද? 180යි
1,80,000යි. හරියටම හරි. very good. 1,80,000යි. මොකද මුළු විකුණුම් ආදායම 1,80,000යිනේ. මෙතන 80,000යි ලක්ෂයයි. මුළු විකුණුම් පිරිවැය කීයද? 1,10,000යි. ඔව් 1,10,000යි. මේ 50,000ක බඩුනේ මෙතන වියදම් වුණා. මෙතන 60,000ක බඩු වියදම් වුණා. එතකොට ඔක්කොම වියදම් වෙලා තියෙනවා 1,10,000ක්. ඩියුටි ඔක ඉවර කරන්න නැතුව තියන්න. 1,10,000යි. දර විකුණුම් පිරිවැය. දැන් මේක මම තව චුට්ටක් සංකීර්ණ කරනවා. දැන් මේක හැමෝටම පැහැදිලි. මේක තව පොඩ්ඩක් සංකීර්ණ කරනවා. ඔන්න හොඳට අහගන්න. ණයට විකුණු භාණ්ඩ වලින් පිරිවැය 5,000ක භාණ්ඩ ආපසු හරවා එවීම. නැවත කියනවා. ඉහත ණයට විකුණු භාණ්ඩ වලින් පිරිවැය 5,000ක භාණ්ඩ ආපසු හරවා එවීම. පුළුවන් නම් දැන් කියන්න විකුණුම් කියන තැනට යන්න ඕනි ශුද්ධාගේ. විකුණුම් වලින් ආපසු මඩු කරනෝනේ අපි සාමාන්‍යයෙන්. එහෙම කරනවා. එහෙනම් මට කියන්න දැන් ශුද්ධ විකුණුම් ප්‍රමාණය කීයද? පළවෙනි උත්තරේ කවුරු හරි දාන්න ඉක්ක. මං ඔයාලට ආපසුම් ගිනුම් තියෙන විදිය කියා දීලා තියෙනවා. මම මේ චුට්ට ආපහු මගලා දාන්නම් බලා ගන්න. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. අපි විකුණුමකට යවුවේ රුපියල් 50,000ක බඩු 30,000ක ලාභය තියාගෙන 80,000කට. රුපියල් 80,000කට. චුට්ට ඉන්න. මොකක්ද ප්‍රශ්න වෙලා තියෙන්නේ? දෙන්නම කටවහගෙන ගේ ඇතුළට යනවා. ඕක ඉවර කරන්න එපා. මිහින් තියන්නකො ළමයි. මාර වදයක් මෙයා දෙන්නේ. මෙයා තේරෙන්නේ මෙයා මාර වදයක්. අවසන් එපා යාර. අර බන්තිලාවනේ. ඇහෙනවනේ සද්දේ? කොහොමද සද්දේ? අතපය බැඳලා කටවල් සීල් කරලා කාමරයකට දාලා දොරවල් වහනවා මං. ඇහෙන්න කියන්නේ. දන්නේ මගේ යටි මෙයාලා. ගහනවල් රිදෙන්න. බලා ගන්න. බෝඩ් එක දිහා. මේක පේනවද ඔයාලට? ඔව් සර්. right. පිරිවැය 50,000ක බඩු 30,000ක ලාභ තියාගෙන 80,000ට වික්කි. මේ වික්ක බඩු වලින් මං කිව්වා ආපසු එවලා තියෙනවා පිරිවැය 5,000ක බඩු. පිරිවැය 5,000ක බඩු. යකෝ 50,000ක පිරිවැය බඩු 80,000ට නම් වික්කේ. ඒකෙන් ආපහු ප්‍රමාණයක් එවනකොට පිරිවැය දීලා තිනවා 5,000යි කියලා. ඒකේ විකුණුම් මිලත් 5,000 වෙනවද? 5,000ක 1,75,000 දාලා තිනවා බර ගානක්. විකුණුම් මිල වෙනස් වෙන්නේ නැහැ. පිරිවැය 50,000ට විකුණුම් මිල 80,000 නම් පිරිවැය 5,000ට විකුණුම් මිල කීයද? මේ පිරිවැය 50,000ක බඩු වලින් පිරිවැය 5,000ක බඩු ආපසු එවුවොත් ඔයාලට මේ උගන්ලා තියෙන්නේ 50,000 5,000 වුණා 30,000 කීදා වෙයිද? 3,000. 3,000යි. 80,000 කීදා වෙයිද? 8,000. 8,000යි. එතකොට කො මේවත් ඉගෙනගෙන ඉන්නේ? තනි හොල්මන්නේ. විභාග ලියන්න බෑ ඔහොම. ටිකක් කල්පනා කරන්න සිහි බුද්ධිය. අර සාෂිනි විතරයි හරියට හදලා තිබුණේ. 50,000ක පිරිවැය බඩු 30,000ක ලාභ තියාගෙන 80,000ට වික්කනම් ඒ වික්ක බඩු වලින් ආපහු ප්‍රමාණයක් එවනවා. එවන්නේ පිරිවැය 5,000ක බඩු. පිරිවැය 5,000යි කියන්නේ ඒකේ විකුණුම් මිල කීයද? 8,000යි. එහෙනම් පුතා
අපේ විකුණුම් 1,80,000ක් තිබුණා මතකද? ඒ විකුණුම් 1,80,000න් විකුණුම් වලට අදාළ කීයක් දැන් අයින් කරන්න වෙනවද? 8,000ක් අයින් කරන්න වෙනවා. එහෙනම් 1,80,000න් 8,000ක් විකුණුම් නෙමෙයිනේ දැන් ආපහු එවලනේ. මේ විකුණුම් අඩු කිරීම ආපසු එවුම් 1,72,000යි. මේකට කියනවා සුද්ධ විකුණුම් කියලා. මේ සුද්ධ විකුණුම් අපිට කෙලින්ම මේ උත්තරේ ලාභ වල ප්‍රකාශයේ විකුණුම් කියලා 1,72,000 දාන්න පුළුවන්. එහෙම නැත්නම් විකුණුම් 1,80,000 අඩු කිරීම 8,000 පෙන්වන්නත් පුළුවන් ආපසු එවුම් කියලා. තේරුණාද හැමෝටම? දැන් සිහිය කල්පනා කරලා විකුණුම් පිරිවැය කීයද කියලා දාන්න මේ අභ්‍යාසෙ. ඔය අපි කියපු අභ්‍යාසෙ විකුණුම් පිරිවැය කීයද? කල්පනා කරලා හදපියම්. මොඩේ වගේ උත්තර දාන්න නැති. යකෝ අපේ පොඩි බබාලා වගේ නෙමු. ඒ ළමයි නම් පොඩි කියමුකෝ. මෙයාලා දැන් මේ ලොකු ළමයි මේ මහලුකොට කොල්ල කෙල්ලෝ යාළු වෙලක් තියෙනවා. මට ආරංචි මම ඉන්නකො මම දෙමාපිය රැස්වීම ගන්නකම්. සාසිනී උත්තරේ හරි ඉතා හොඳයි. very good. මිදුර හරි. ජිනාලි වැරදි. ජිනාලි ආය කල්පනා කරන්න පොඩ්ඩක් මොකක්ද ඒ කරලා තියෙන්නේ කියලා. උත්තර මෙන්න මෙහෙම උත්තරේනේ බලාගන්න. දැන් මම ඉස්සල්ලා පෙන්නුවා මේ බලන්න. ඔයාලට මතක ඇති 50,000ක බඩු 80,000ට වික්කා. 60,000ක බඩු ලක්ෂයකට වික්කා. දැන් අපේ මෙහෙම තිබුණොත් විකුණුම් පිරිවැය 1,10,000යි විකුණුම් ආදායම 1,80,000යි. දැන් මං අඩු කරනවා පුතා ආපසු එවුම්. ආපසු එවුම් අඩු කරොත් විකුණුම් වලින් 8,000ක් අඩු වෙනවා වගේම ඇයි ආපහු එව්වොත් අර යවපු තොග ටික අපිට ලැබෙනවද? මේ විකුණද්දී යවපු තොග ඔක්කොම 110යිනේ. විකුණනකොට දීපු තොග ඔක්කොම 110යි. ආපහු යම් තොගයක් අපිට එනවා. එහෙනම් මේකෙන් වියදම අඩු වෙලා අපිට 1,10,000ක බඩු වියදම් කරා කියලා හිතන් ඉන්නේ. හැබැයි හොඳ නැහැ කියලා ආපහු එනවනම් ඒ වියදම් වෙච්ච බඩු ආපහු අපිට ලැබිලානේ. මේ 8,000ට අදාළ තොගේ අගේ කීයද? 5,000යි. තේරුණාද? එහෙනම් මගේ විකුණුම් පිරිවැය 1,05,000යි. විකුණුම් ආදායම සුද්ධ අගය 1,72,000යි. තේරුණාද? තව එකක් හදලා පෙන්නන්න කියලා හිතනයි. අත ඉස්සුවට මට පේන්නේ නැහැ. මයික් එක ඔන් කරලා හුවක් තියන්න. ඕන්න. තව එකක් හදුනේ. හුවක් තියාගන්න බැරි යෝන් ඉන්නේ අප්පා. අපිට කිව්වා නම් අපේ කාලේ මේ ස්පීකර් ගැලවෙන්න හූ තියන්න. නෑ ඔයාලා ශිෂ්ට සම්පන්නයි. මම කොහොම කිව්වත් ඔයාලා එහෙම කරන්නේ නැහැ. ගෞරවණීයයි. බලාගන්න බෝඩ් එක දිහා. ණයට විකුණුම් තියෙනවා 60,000ක බඩු 130ක. අත්පිට විකුණුම් තියෙනවා 70,000ක බඩු 120ක. හරිද දැන්? ආපසු එවුම් තියෙනවා විකුණුම් මිල රුපියල් 26,000ක ඒවා. ආපසු එවුම් විකුණුම් මිල රුපියල් 26,000යි. මම නැවත කියන අභ්‍යාසය බලා ගන්න. ණයට විකුණුම් 60,000ක බඩු 130යි. අත්පිට විකුණුම් 70,000ක ඒවා 120යි. ආපසු එවලා තියෙනවා විකුණුම් මිල 26ක ඒවා. ණයට විකුණුම් වලින් මෙන්න මේකෙන් ණයට විකුණුම් වලින් මේ ආපසු එවලා තියෙන විකුණුම් මිල 26ක ඒවා. මට සුද්ධ විකුණුම් ඕනි. විකුණුම් පිරිවැය ඕනි. ටින් ටින් ගාලා උත්තර අරන් දෙන්න. මගෙන් බැනුම් අහන්න නැතුව.
මහදානම් බලාගන්න බෝඩ් එක දිහා. දැන් අපේ විකුණුම් තියෙනවනේ පුතේ 250ක් දැනට. විකුණුම් පිරිවැය තියෙනවා 130ක්. හැබැයි මේ ආපසු එවුම් අඩු කරන්න කලින්. නමුත් දැන් ආපසු එවුම් වල පිරිවැය හොයා ගන්නත් ඕනේ විකුණුම් මිල හොයා ගන්නත් ඕනේ. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිලනේ. මෙන්න මේ ණයට වික්ක බඩු වලින් තමයි ආපහු එවන්නේ. 60000ක බඩු කීයක ලාභයක් තියාගන්නද මේ විකුණලා තියෙන්නේ? 70ක ලාභයක් තියාගෙන 130ට. ඒකෙන් හොඳ නෑ කියලා විකුණුම් මිල 26ක බඩු ආපහු එවනවලු. මෙයා කීයද මෙයා කීයද? 12.14යි. ඔව් 12.14යි. මේ 130 26 උනේ කොහොමද? ඒ අනුපාතය හදා ගන්න ඕනේ. 130 මෙහෙම ඉරක් ගන්න එතකොට එන උත්තරේ 5න් බෙදලා තියෙන්නේ. 130 5න් බෙදුවොත් 26යි. එහෙනම් පුතා 70 5න් බෙදන්න 14යි. එහෙනම් 65න් බෙදන්න 12යි. මේ දෙක එකතු නම් 26 හැදෙනවා. එහෙනම් මේකේ පිරිවැය 12ක් තිබිලා විකුණුම් මිල 26ක් තිබිලා. දැන් ඔය ටික ආපහු එවනවනේ. ඒ එවනකොට විකුණුම් වලින් අඩු කරන්න විකුණුම් ගාන. ආපසු එවුම් විකුණුම් 26ක් අඩු වෙනවා. ඊළඟට විකුණුම් පිරිවැය කැල 12යිනේ. ඒක 12ක් අඩු වෙනවා. 250න් 26ක් අඩු වුණාම 224යි. 130න් 12ක් අඩු වුණාම 118යි. මෙන්න අගයන් දෙක. තේරුණාද හැමෝටම? ආපහු එවපේකේ පිරිවැයයි විකුණුම් මිලයි හොයන්න ඕනි. ශුද්ධ විකුණුම් ප්‍රමාණයයි විකුණුම් පිරිවැයයි ගන්න. දැන් වැඩේ හරි. පැහැදිලි. ළමයි මේ මං කියා දෙන ටියුට් එකේ නැති මතක තියාගන්න ටියුට් එකට දාන්න නැති වෙන්න හේතු තියෙනවා. ටියුට් එකට මම මේවා වින් කරලා වින් වශයෙන් දාන්නේ නැහැ. ඒකට හේතුව මේ ටියුට් එක ලංකාවේ හැමතැනම යනවා. ලංකාවේ ගොඩක් අය මේක හදනවා. ඒ හදනකොට මගේ පන්ති ළමයි හැර තවත් ළමයි හදනවනේ. හැබැයි මං කැමති මගේ පන්ති ළමෙක් පළවෙනියා වෙනවා. ඊර්ෂියයි මං. වෙන කාගේ හරි ළමෙක් පළවෙනියා වෙනව නම් දෘෂ්ටිකේ මං ඊර්ෂියයි. ඒකට මං ඉඩ තියන්නේ. ඒ මගේ හැටි. දැන් නිකමට හිතන්න ඔයාලගේ තාත්තා ඔයා කැම්පස් යනවටද කැමති? අල්ලපු ගෙදර ළමයා කැම්පස් යනවටද කැමති? සරලයිනේ. ගමේ අනිත් ළමයි කැම්පස් යනවා දකින්නද තාත්තා කැමති? ගෙදර එකා කැම්පස් යනවා දකින්න. ඒ ආදරණීය බව තමයි තියෙන්නේ. ඒක නිසා මේ වැදගත් පොයින්ට් ටික අපත යවන්න එපා. ළමයි සමීකරණ වල ලකුණු ගන්න තියෙන කෑලි කීපයයි තියෙන්නේ. මම මේ කෑලි ටික කියා දෙන්න. පැහැදිලිව මම මේ වෙනම ඔයාලට මතකද ටියුට් එකේ නැතුව මම වෙනම කෑලි ටිකක් කියන්නේ. ඒ ටික හරියට ගොඩ දාගන්න. උදාහරණයක් විකුණුම් ආපසෙවුම් කියලා කොහෙවත් නැති මාතෘකාවක් වෙනම කරාම. ඔය වගේ විශේෂ වැදගත් තැන් කීපයක් වෙනම ටියුට් එකෙන් නැතුව වෙනම අරගෙන මම උගන්ලා ඇති. ඔය ටික උන්තර බලපල්ලා. නැත්තම් හැම අවුරුද්දෙම මට පළවෙනියව හදන්න බැහැනේ. හැම අවුරුද්දෙම මගේ පළවෙනියා එන්නේ මොනව රහසක් තියෙනවද? තේරුණාද මං කියන එක? ඒවා එළියට යන්න දෙන්නේ නැහැ. ඔයාලගේ ඇතුලේ තියාගන්න. මහන්සි වෙන්න ඕනේ. මට පුළුවන් පාර ගියා දෙන්න විතරයි. ඔයාලට තියෙන කැප වෙන්න. කැපවීමේ තරම පේනවා මට ඔයාලට. මාර කැපවීමක් කැප වෙන්න. ගමන් නැහැ. අපි දවසක හම්බ වෙනවනේ සාමාන්‍ය පන්තියකදී. එතකොට දැන් මට නම් පොඩ මතක් වෙනවා. හැබැයි ඔයාලගේ එක ඡායාවක්වත් මට මවා ගන්න බෑ. ජීවිතේ එක දවසක්ම මම දැකලා නැහැ. ඔයාලට නම් දැන් මාව මැවිලා පේනවා ඇති සැරෙන් සැරේ. ඒ තරම් හැඩයිනේ මේ අපි එන මේ වගේ තව එකක් ඕනි කියලා හිතනවා නම් ඉක්මනට දාන කවුරු හරි. කිරුණියෝ මෙවුන් ටයිප් කරගෙන ඉඳලා තියෙන්නේ ඕනද කියලා අහනකොටම එන්ටර් කරන්න. ඉදුව අම්මේ නියම බඩු ටිකක් ඉන්නේ. හරි ඇති. බලා ගන්න බෝඩ් එක. මම එකක් පෙන්නන්න. හැම වෙලේම try කරන්න පළවෙනියා වෙන්න. හැබැයි නිවැරදි.
කැම්පස් යනවා කියන්නේ තරගයක්, පට්ට තරගයක්. පළවෙනිය වෙන්න try කරන්න. ණයට විකුණු රුපියල් 80000ක බඩු 140ක. අත්පිට රුපියල් ලක්ෂයක බඩු 170ක. ආපසු එවුම් තියෙනවා. ලාභය රුපියල් 12000ක ඒවා. ආපසු එවලා තියෙනවා ලාභය රුපියල් 12000ක ඒවා. ණයට විකුණුම් බඳේ. ණයට විකුණුම් වලින් ආපසු එවලා තියෙන්නේ. බලමු වීරයා කවුද කියලා. බලන්න උත්තර. මම මෙතන දීලා තියෙන ආපසු එවුම් ලාභය රුපියල් 12000ක ඒවා. මේ බලන්න. දැන්ට විකුණුම් තියෙනවා 10 එකක් විතර 3යි 310යි. විකුණුම් පිරිවැය 180. දැන් බලන්න ඕනේ ආපසු එවුම් වල වටිනකම. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. මේ වෙලාවේ මේ ණයට විකුණු භාණ්ඩ වලින් ලාභය 12ක ඒවා එවලා තියෙනවා. කීයක බඩුද යවුවේ? 80ක බඩු 140ට යවලා 60ක ලාභයක් තියාගෙන බලන්න. 80ක බඩු 60ක ලාභයක් තියාගෙන තමයි 140ට යවලා තියෙන්නේ. ඒ අවපු බඩු ආපහු එවලලු ලාභය 12000යි. අර කතාවයි මේ 60000 12000 උනේ කීයෙන් බෙදිලා? 60 12 වෙනි කීයෙන් බෙදුනොත්? 5න් බෙදිලා. 5න්. එහෙනම් 140 5න් බෙදන්න 28යි. එහෙනම් 80 5න් බෙදන්න 16යි. එහෙනම් පිරිවැය 16යි විකුණුම් මිල 28යි. එහෙනම් 180න් 16ක් අඩු කරන් 310න් 28ක් අඩු කරන්. සමහර අය මේක හොයලා අඩු කරගන්න බැරුව වරද්දගෙන. එතකොට 180න් 16ක් අඩු වුණාම 164යි 310න් 28ක් අඩු වුණාම 282යි. right. ඇති. ලියා ගන්න ගාන. පියල් ව්‍යාපාරයේ සුළු කිරීමේ දෝෂ. කමන්න ඒව නම් හදා ගන්න පුළුවන් මේ ගිණුම් කරණය නිවැරදිව කරගන්න පුළුවන් නම් සුළු කිරීමේ දෝෂ හදා ගන්න පුළුවන් බය වෙන්න එපා. පියල්ගේ ව්‍යාපාරයේ 2021 ජූලි මාසය තුල සිදු වූ ගනුදෙනු පිළිබඳ විස්තර පහත වේ. ජූලි මාසය තුල සිදු වූ ගනුදෙනු පිළිබඳ විස්තර පහත වේ. විස්තර පහත වේ. තරු දඩා ලියන්න. පළවෙනි තරුව රුපියල් 1,20,000ක බඩු රුපියල් 1,20,000ක භාණ්ඩ ලක්ෂ 2කට ණයට අලෙවි කිරීම. රුපියල් 1,20,000ක භාණ්ඩ ලක්ෂ 2කට ණයට අලෙවි කිරීම. දෙක පිරිවැය ලක්ෂයක භාණ්ඩ ලක්ෂ 2කට අත්පිට විකිණීම. ලක්ෂ 2කට අත්පිට විකිණීම. තුන
ලද වට්ටම් රුපියල් 5000කි. ලද වට්ටම් රුපියල් 5000කි. ඊළඟ තරුව දුන් වට්ටම් රුපියල් 2000කි. දුන් වට්ටම් රුපියල් 2000කි. දුන් වට්ටම් රුපියල් 2000කි. ඊළඟ මාසයේ විදුලි බිල රුපියල් 4000න් මාසයේ විදුලි බිල රුපියල් 4000න් මාසයේ විදුලි බිල රුපියල් 4000න් ගෙවා ඇත්තේ 2000ක් පමණි. ගෙවා ඇත්තේ 2000ක් පමණි. 2000ක් පමණි. ඊළඟ වැටුප් සඳහා රුපියල් 25000ක් ගෙවා ඇත. වැටුප් සඳහා රුපියල් 25000ක් ගෙවා ඇත. මාසයේ යන්ත්‍ර ෂය රුපියල් 8000කි. මාසයේ යන්ත්‍ර ෂය රුපියල් 8000කි. යන්ත්‍ර ෂය රුපියල් 8000කි. දුරකථන වියදම රුපියල් 1000කි. දුරකථන වියදම රුපියල් 1000කි. අවශ්‍ය වන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශය. ලාභ හෝ අලාභ ප්‍රකාශය. ලාභ හෝ අලාභ ප්‍රකාශය. මං කියන එක හොඳට අහගන්න. දැන් මම ඔයාලට උගන්ලා තියෙන එකම එක ලාභ හෝ අලාභ ප්‍රකාශයක් හදන විදියනේ. ඒ දිහා බලලා ආකෘතියක් ගහලා ඔය කියන දේවල් ටික හොඳින් කල්පනා කරලා මම විනාඩි 15ක් දෙනවා. හොඳට කල්පනා කරලා ඔයාලා දාන්න. වැරදුනා කියලා ඔයාලට බයින්න කවුරුත් නැහැ. හැබැයි ඕක හදන්න නැතුව නිකන් හිටියොත් ඔයාලට කවදාවත් මේවා ඉගෙන ගන්න බෑ. ඒක නිසා වරදින්න හරි හරියන්න හරි උත්සාහයක් දරන්න මේකේ උත්තරේ ගන්න. ඒක හරි ගියොත් කොච්චර සතුටු හිතේද? ඒක නිසා උවමනාවෙන් ඒක නිකන් මම අර මොනවා හරි දාලා හදන්න කියන නිසා නෙමෙයි. උවමනාවෙන් මේ උත්තරේ හරියට හදනවා කියලා හිතලා අවසානයේ 100%ම හරියන්න ඕනේ. හැබැයි මම දාන දේවල් එක්ක 180 සාර්ථක නම් හැම වෙලේම ඔයා ගොඩ. ඒක නිසා ෆුල් try එකක් දීලා හොඳට හදලා උත්තරේ ගන්න බලන්න. අර ලාභ වල ප්‍රකාශය හදන්න විනාඩි 15යි. ඉක්මනට පටන් ගන්න. උවමනාවෙන් කරන ළමයි. පියල් ව්‍යාපාරයේ 2021 ජූලි මාසය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය. පිළිවෙල දැම්ම පුරුදු වෙන්න ඕනේ. අර මෙන් කෑලි ගහ මම දැක්ක ෆොටෝවල සමහර ඉලක්කම් තියෙනවා හරියට කියව ගන්නත් බෑ. ලස්සනට තියෙන්න ඕනේ. මගේ ලස්සන ආකෘති වල ඒව නේ මං කියන ඔයාලා හදන එක හරියට හදන්න. විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය. සාමාන්‍යයෙන් මේ විදිහට ආකෘතිය ලියලා තමයි වැඩේ පටන් ගන්න. ඊට පස්සේ වෙනත් ආදායම්. ඒ අර්ථයේ රූල් දෙක තුනක් තියලා ඊට පස්සේ ලියනවා වියදම් කියලා. මෙන්න මේ විදිහට ආකෘතිය ගහලා තමයි වැඩ පටන් ගන්න.
එහෙම නැතුව හොය හොයා ලියන්නේ නැහැ. රමේෂ හරියටම හරි. ඒ දෙක තමයි තියෙන්නේ. දැන් කවුරු හරි ගාන කියවන්නකො මොලේ ඉඳන්. කෙලගිලින් නැතුව. කියන්න එකෙක් නෑ. කියවන්න කවුරු හරි. සෙල්ලම් නෑ මේවා මුළු ලෝකෙටම යන්නේවා හොඳේ. ඔය හඬවල් ලෝකෙම ඇහෙනවා ඊට පස්සේ. YouTube එකේ මුළු ලෝකෙම බලනවා. මේ හරියන්නේ ඇසිස්ටන්ට් කෙනෙක් හදා ගන්න වෙලා තියෙන්නේ. ගාන කියන්න කියනකොට කියන්න. ඔව් කියන්න පුතා. ගන්න දෙන්න විතරයින් සර්. ඔව් ඔව්. රුපියල් 1,20,000ක භාණ්ඩ රුපියල් ලක්ෂ 2කට ණයට අලෙවි කිරීම. රයිට්. එතන තියෙනවා විකුණුම් ලක්ෂ 2යි. තව විකුණුම් එකක් තියෙනවා බලන්න. ඔව් සර් පිරිවැය ලක්ෂයක භාණ්ඩ ලක්ෂ 2කට අත්පිට විකිණීම. ආපස්සෙ එවුම් මේ ගානේ දීලා නැද්ද? නෑ සර්. රයිට්. එතකොට විකුණුම් වලට එනවා ලක්ෂ 4ක්. හරිනම් එතනට හරිය දාගන්න. විභාගෙට ලකුණු හම්බෙන්නේ මේවට හොඳේ. ඔයාලගේ උත්තර එතන හරිනම් හරි දාගන්න. විකුණුම් ලක්ෂ 4යි. විකුණුම් පිරිවැය එක රුපියල් ලක්ෂ 2ක් උපයන්න 1,20,000ක බඩු අනිත් ලක්ෂ 2 උපයන්න ලක්ෂයක බඩු 2,20,000යි. ප්‍රීතිෂා මම දැක්ක 3,20,000 දාන් ඉන්නවා. සරල ගණිතය. 4 වසර ගණිතයද කොහොමද මේවා? වරද්ද ගන්නෙ. එතකොට දල ලාභ එනවා 1,80,000යි. ඉතිරියව කියන්නේ මේ පවුනි? ලද වට්ටම් රුපියල් 5,000යි. ලද වට්ටම් කියන්නේ වෙනත් ආදායමක්. එහෙනම් ලද වට්ටම් දානවා වෙනත් ආදායම් යටතේ 5,000යි. ඊළඟ දුන් වට්ටම් රුපියල් 2,000යි. දුන් වට්ටම් කියන්නේ වියදමක්. වියදම් වලට කියනවා දුන් වට්ටම් 2,000යි. විදුලි බිල රුපියල් 4,000න් ගෙව ඇත්තේ රුපියල් 2,000ක් පමණි. විදුලිය 4,000න් ගෙවලා තියෙන්නේ 2,000යි. හොඳට මතක තියාගන්න. ගෙව්වත් නැතත් අදාළ මාසයට අදාළ සියලු වියදම් අඩු කළ යුතුයි. ගෙව්වේ 2,000යි වියදම කීයද විදුලිය? 4,000යි. එහෙනම් පැහැදිලිවම ගෙව්වා හෝ නැත විදුලිය කියලා 4,000ක් අඩු විය යුතුමයි මතක තියාගන්න. ඊළඟ වැටුප් සඳහා රුපියල් 25,000ක් ගෙව ඇත. වියදම් 25,000යි වැටුප්. මාසයේ යන්ත්‍ර ෂෙයා රුපියල් 8,000යි. යන්ත්‍ර ෂෙයා 8,000යි. කොහොමද ඔයාලට පේන්නේ මේ බිස්කට් කාලා යන්න ගත්තම යනවා කියන්නේ ආයි টয়ලට් එකේ දොර මෙහෙම අල්ලනකොටම බුදු සරණයි. තව එච්චරයි. දුරකථන වියදම රුපියල් 1000යි. දුක 1000යි. 1000යිනේ. ඔව් සර්. දුක කොහොමද තියෙන්නේ? දුක තද කරන් කොච්චර සයිස්ද? දන්නවද? දුක තද කරන් කොච්චර සයිස්ද? දන්නේ නැහැ ඒවා? මහා මෙර තරම්. දල්ලාභ 1,80,000ට වෙනත් ආදායම් 5,000 එකතු වුණාම 1,85,000යි. හරිය? දල්ලාභ 1,80,000 මේ සෑම අයිටම් එකකට හරි දාගන්න. 1,80,000ට වෙනත් ආදායම් එකතු කරලා 1,85,000යි. මේකෙන් අඩු කරන්න වියදම් ටික 25යි 33යි 34යි 38යි 40යි 40,000යි වියදම් 1,85,000න් 40,000ක් අඩු වුණාම 1,45,000යි ශුද්ධ ලාභය 1,45,000යි ශුද්ධ ලාභය ෆොටෝ දාපුවයි මම දැක්කා දැම්මත් නැතත් පිළිතුරු නිවැරදියි නම් ටික දාගෙන යන්න chat එකේ ඉක්මනට මට බලාගන්න
ජිනාලි හිරුණි රමීෂා පවනි විදුර උදිත හිසුනි අපෝ අඬ අල්ල ගන්නවා කියන්නේ හෝ ගාලා කියලා ජිනාලි හිරුණි රමීෂා චමෝදි නෙත්මිනි නෙත්මිනි කාවින්දිය නිපොලි පවනි උදිත හිසුනි ඕක ඔබන්න එපා අරහෙට යන්නකෝ දෙයියනේ කීබෝඩ් එක ඔබන්න එපා කීබෝඩ් එක Natasha, Krishan, Pramudika, Sapuni, Oshadi, Himasha, Ridmi, Hasindu, Lakshan, Sachini Tikshana, Nimeshika, Tishan, Nilakshi, Prasadi, Deshani, Malit, Dilisha, Chamishka, Hasindu Chamiska, Shanaka, හෂානි නෙත්මි තාරුක ඉතාම හොඳයි මම හිතුවට වඩා ප්‍රමාණයක් කිව්වා සන්තෝෂයි අපි දැන් අභ්‍යාසයක් එක්ක මේවා එකක් හදන්නේ කොහොමද කියලා බලමු ලියා ගන්න ගාන ඉක්මනට ගාන ලියා ගන්න උවනිගේ මේ උත්තරේ හරි තමයි පොඩ්ඩක් ඉන්න ලියා ගන්න ගාන සකුන්තලාගේ ව්‍යාපාරේ සකුන්තලාගේ ව්‍යාපාරේ 2017 දෙසැම්බර් මාසයේ සිදු වූ ගනුදෙනු පහත වේ. එක අත්පිට ගැනුම් 50000යි. අත්පිට ගැනුම් 50000යි. දෙක බැංකු ණය ගැනීම ලක්ෂ 2යි. බැංකු ණය ගැනීම ලක්ෂ 2යි. බැංකු ණය ගැනීම ලක්ෂ 2යි. 3 30000ක තොගයක් 80000කට ණයට විකිණීම 30000ක තොගයක් 80000කට ණයට විකිණීම 30000ක තොගයක් 80000කට ණයට විකිණීම සර් අපිට ගැනුම් 50000යිද
50000යි හරි 40000යි හරි දැන් මට මතක නැහැ. කීයද මං කිව්වේ ළමයි? 50000යි. right 50000යි. මම අවසානට කිව්වේ මොකද්ද? රුපියල් 30 කොට ණයට විකිණීම. කීයකටද? 80000ටද? ඔව් සර් 30 Right. තොගයක් 80000කට ආහා. ණයට විකිණීම. ඊළඟ විකුණුම් මිල 80000ක භාණ්ඩ ආපසු එවීම. විකුණුම් මිල 8000ක භාණ්ඩ විකුණුම් මිල 8000ක භාණ්ඩ ආපසු එවීම. විදුලිය සඳහා රුපියල් 2000ක් ගෙවීම. විදුලිය සඳහා රුපියල් 2000ක් ගෙවීම. භාණ්ඩ ගැනිලි 1000යි. භාණ්ඩ ගැනිලි 1000යි. ඊළඟ 30000ක ණය ගැතියෙකුගෙන් 30000ක ණය ගැතියෙකුගෙන් 28000ක් ලබාගෙන 28000ක් ලබාගෙන ඉතිරිය වට්ටම් ලෙස කපා හැරීම. ඉතිරිය වට්ටම් ලෙස කපා හැරීම. ඉතිරිය වට්ටම් ලෙස කපා හැරීම. ඊළඟ ණයට ගැනුම් 60000යි. ණයට ගැනුම් 60000යි. ණයට ගැනුම් 60000යි. ඊළඟ ගොඩනැගිලි කුලිය සඳහා රුපියල් 6000ක් ගෙවීම. ගොඩනැගිලි කුලිය සඳහා රුපියල් 6000ක් ගෙවීම. දැන් කීයද බලන්න? 9යි. 9යි සර්. 10 වෙනි එක බැංකු ණය සඳහා පොලි 2000ක්ද පොලි 2000ක්ද ණය වෙනුවෙන් 5000ක්ද ගෙවීම. පොලි 2000ක්ද ණය වෙනුවෙන් 5000ක්ද ගෙවීම. අවශ්‍ය වන්නේ 1. අවශ්‍ය වන්නේ 1. ඉහත ගනුදෙනු පහත සමීකරණයේ යොදන්න. පහත සමීකරණයේ යොදන්න. ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම් සමානයි. ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම් සමානයි. ජංගම නොවන වගකීම් ධන ජංගම වගකීම් ධන හිමිකම. මේ වගේ කෙටි කරලා ලියා ගන්න.
ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම් මං ගාන සම්පූර්ණයෙන් දීලා ඉවරනම් පස්සේ ෆොටෝ එකක් ගහලා කවුරු හරි ගෲප් එකට දාන්න. සිග්නල් නැති නිසා සම්මේ වහින්න වගේ නිසා සිග්නල් උත් අඩු වෙති. සමහරවිට කරන්ට් එකක් නැති වෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවනේ. ඒක නිසා අඩුපාඩු තිබුණොත් බලා ගන්න පුළුවන් විදිහට අනිවාර්යෙන් ෆොටෝ එකක් දාලා පටන් ගන්න ගණන් හදන්න. ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම් සමානයි ජංගම නොවන වගකීම් ධන ජංගම වගකීම් ධන හිමිකම. දෙක එම මාසය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය. එම මාසය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය. ඔයාලා මේ සමීකරණයට ගනුදෙනු ටික දාන්න ඕනේ. ඊට පස්සේ ලාභ හෝ අලාභ ප්‍රකාශය හදන්න ඕනේ. උත්තරේ ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්නත් ඕනේ. බලමු අද දවසේ දිස්ත්‍රික්කේ පළවෙනියා වෙන්නේ කවුද කියලා. වැඩිම ලකුණු දෙනවා මම මේකට. වැඩිම ලකුණු ගන්න කවුද බලමු. සමහර උපරිම ලකුණු කීප දෙනෙක් ඉන්නත් පුළුවන්. බලමු වැඩිම ලකුණු ගන්න කවුද කියලා. එහෙනම් වැඩේ පටන් ගන්න. මම විනාඩි 15යි දෙන්නේ දෙකට. right මට ගනුදෙනු ටික කියන්න කවුරු හරි පළවෙනි ගනුදෙනුව අත්පිට ගැනුම් 50000යි. අත්පිට ගැනුම් අත්පිට ගත්තොත් අපිට ගැනුම් කියන්නේ සල්ලි දීලා භාණ්ඩ තොගයක් ගන්නවා. සල්ලි දෙන්නේ. සල්ලි දෙනවා කියන්නේ මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ ජංගම වත්කම්. එහෙනම් ජංගම වත්කම් ඍණ 50000යි. මම දහස් වලින් හදන්නම් 0.3 දාන්න නැතුව මට ඊට මදි හින්දා. ඊට පස්සේ සල්ලි දීලා දැන් තොගේ ගන්න. තොග වැඩි වෙනවා 50000. තොග අහු වෙන්නේ ජංගම වත්කම් වලට. එහෙනම් ජංගම වත්කම් නැවත වැඩි වෙනවා 50000යි. හරිනම් හරි දාගෙන ලකුණු දෙකක් දාගන්න. ලකුණු දෙකයි. දෙවෙනි කියන්නේ බැංකු ණය ලක්ෂ 2යි. බැංකු ණය ලක්ෂ 2ක් ගන්නවා. බැංකු ණය ගන්නකොට මුදල් ලැබෙනවා. මුදල් ගොඩ වැඩි වෙනවා. මුදල් කියන්නේ ජංගම වත්කම්. එහෙනම් ජංගම වත්කම් වැඩි වෙනවා ලක්ෂ 2ක්. බැංකු ණය කියන්නේ කවදා හරි ගෙවිය යුතුයි. අවුරුද්දකට වඩා වැඩි කාලයක් තිස්සේ ගෙවන්නේ. ජංගම නොවන අවුරුද්දකට වඩා වැඩි නම් ජංගම නොවන වගකීම් වැඩි වෙනවා 200යි. හරිනම් ලකුණු දෙකයි. 3 30000ක තොගයක් 80000කට ණයට විකිණීම. 30000ක තොගයක් 80000ට ණයට විකුණනවා. 30000ක තොග විකුණනකොට තොගය දෙන්නේ නැහැ. තොග ගොඩ අඩු වෙනවා. 30000ක තොගයක් අඩු වෙනවා. එහෙනම් ජංගම වත්කම් ගොඩේ තියෙන්නේ. ජංගම වත්කම් ඍණ 30යි. මේක විකුණන්නේ 80කට 80000කට. එහෙනම් අපිට මුදල් ලැබෙනවා. මුදල් නෙමෙයි ණය ගැතියෝ බිහි වෙනවා 80000ක්. ණය ගැතියෝ කියන්නේ ජංගම වත්කම්. එහෙනම් ජංගම වත්කම් වැඩි වෙනවා 80යි. 30ක බඩු 80කට වික්කා කියන්නේ ලාභයි 50ක්. හිමිකම වැඩි වෙනවා 50000යි. ලකුණු දෙකයි හරිනම්. ඊළඟ විකුණුම් මිල 8000ක භාණ්ඩ ආපසු එවීම. විකුණුම් මිල 8000ක භාණ්ඩ ආපසු එවීම. මේ බලන්න පුතා. 30000ක බඩු 50ක ලාභ තියාගෙන 80ට වික්කා. ඒ වික්කේව ආපහු එවනකොට විකුණුම් මිල 8000යි කියලා දීලා තියෙනවා. 80000 8000 වෙන්නේ 10න් බෙදුනොත්. එහෙනම් 50000 10න් බෙදුනොත් 5000යි. 30000 10න් බෙදුනොත් 3000. එහෙනම් පිරිවැය 3000ක බඩු විකුණුම් මිල 8000ක බඩු තමයි ආපසු එවලා තියෙන්නේ. ඒ ආපසු එවනකොට අපේ තොගේ වැඩි වෙනවා. තොගේ වැඩි වෙන්නේ ජංගම වත්කම් 3000කි. ණය ගැතියෝ අඩු වෙනවා 8000ක්. විකුණුම් මිලෙන් 8000ක් අඩු වෙනවා ණය ගැතියෝ.
මෙතන 3000ක බඩු 8000කට විකුණලා තිබිච්ච ඒවා ආපහු එවනවා කියන්නේ අපි තිබුණා කියලා ලාභය මොනවා වෙනවද? අඩු වෙනවා. ලාභය 5000ක් අඩු වෙනවා. හරිනම් ලකුණු 2යි. අංක 5. විදුලිය සඳහා 2000ක් ගෙවීම. විදුලිය ගෙවපු ගමන් සල්ලි අඩු වෙනවා. මුදල් තියෙන ජංගම වත්කම්. විදුලි කියන්නේ වියදම් වියදම නිසා ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙන නිසා හිමිකම අඩු වෙනවා. ලකුණු 2යි. 6. භාණ්ඩ ගැනිලි 1000යි. භාණ්ඩ ගැනලි අයිතිකාරයා ගෙදර ගෙනියනවා තොග. තොග තියෙන ජංගම වත්කම්. එහෙනම් තොගේ අඩු වෙනවා 1000ක්. ගැනිලි කියන්නේ හිමිකම අඩු වෙනවා 1000යි. ලකුණු 2යි. ලකුණු 2යි. ජංගම වත්කම් අඩු වෙලා හිමිකම අඩු වෙනවා. 7 වෙනි එක 30000ක ණයගැතියෙකුගෙන් 28000ක් ලබාගෙන ඉතිරිය වට්ටම් ලෙස කපා හැරීම. right 30000ක ණයගැතියෙක්ගෙන් 28යි ලබා ගන්න. දුන් වට්ටම් 2000ක්. මුදල් ගොඩ වැඩි කරන්න අපිට ලැබිච්ච ගාන 28. මුදල් කියන්නේ ජංගම වත්කම්. ජංගම වත්කම් වැඩි වෙනවා 28. මේ 28 අරගෙන ණය ගැතිය කපනවා 30ක්. ණය ගැතියෝ කියන්නේ ජංගම වත්කම්. මේ උගන්ලා තියෙන්නේ අමතක නම් අර වීඩියෝ බලලා නැවත අහගන්න. එහෙනම් ජංගම වත්කම් අඩු වෙනවා 30ක්. එතකොට 30000ක ණය ගැතියෙක්ගෙන් 28ක් නම් ගත්තේ අපිට පාඩුයි 2000ක්. දුන් වට්ටම් වියදම්. හිමිකම අඩු වෙනවා 2000යි. ලකුණු 2යි. 8. ණයට ගැනුම් 60000යි. ණයට ගැනුම්. ගැනුම් කියන්නේ පුතා තොග ගන්නවා කියන එකනේ. මේව උගන්ලා තියෙන්නේ. තොග ලැබෙනවා 60000ක්. එහෙනම් තොගේ වැඩි වෙනවා ජංගම වත්කම් ධන 60යි. ණයට ගත්තේ කවදා හරි ගෙවිය යුතුයි. ජංගම වගකීම්. ජංගම වගකීම් ධන 60යි. ලකුණු 2යි. 9. ගොඩනැගිලි කුලිය සඳහා 6000ක් ගෙවීම. ගෙවලා ගෙවපු ගමන් සල්ලි අඩු වෙනවා. මුදල් තියෙන ජංගම වත්කම්. එහෙනම් ජංගම වත්කම් ඍණ 6000යි. ගොඩනැගිලි කුලිය කියන්නේ වියදමක්. වියදම නිසා ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙන නිසා හිමිකම අඩු වෙනවා. ලකුණු 2යි. 10. බැංකු ණය සඳහා පොලිය 2000ක්ද ණය වෙනුවෙන් 5000ක්ද ගෙවීම. ගෙවලා තියෙන ඔක්කොම කීයද? 7000යි. පොලියට 2000යි ණයට 5000යි දෙක එකතුව 7000යි. මුදල් ගෙවලා ජංගම වත්කම් ඍණ 7යි. බැංකු ණයෙන් අඩු කරන්න 5ක්. බැංකු ණය තියෙන ජංගම නොවන වගකීම් වල. එහෙනම් ජංගම නොවන වගකීම් අඩු කරන්න 5000ක්. පොලියක් ගෙවනවා කියන්නේ අපිට පාඩුවක් වියදමක්. හිමිකමෙන් අඩු වෙනවා 2000යි. ලකුණු 2යි. ඉස්සල්ලා සමීකරණයට 20න් කීයද කියලා දාගන්න ඔයාලගේ උත්තරවල 20න් කීයද කියලා දාගන්න ඉක්මනට. විකුණුම් ළමයි එකම එක අවස්ථාවයි විකුණලා තිබුණේ 30000ක බඩු 80000ට. හැබැයි 80000 දානව නම් ආපසෙවුම් කියලා ගානක් තියෙනවා අඩු කරන්න ඕනේ. මං කෙලින්ම අඩු කරලා ගන්නවා. පුතා 80න් අඩු කරනවා 8ක්. මං හරිද? ආපසෙවුම් වල විකුණුම් මිල 8යි නේද? මං අර කලින් ඉගන්න පුතේ මේ තියෙන්නේ. එහෙනම් විකුණුම් සුද්ධ විකුණුම් 72යි. අඩු කළා විකුණුම් පිරිවැය 30000ක් තිබුණනේ විකුණුම් පිරිවැය. ඒකෙන් ආපහු එවනවා තොගේ 3000ක පිරිවැය වෙච්ච ඒවා. එහෙනම් විකුණුම් පිරිවැය දැන් මට අඩු වෙනවා 27000යි. දල ලාභය 12න් 7ක් 5යි 6න් 2ක් 4යි 45යි. මේ ගානේ වෙනත් ආදායම් නැහැ. වෙනත් ආදායම් තිබුණොත් ලියන්න පුළුවන් නැත්තම් නොලිය ඉන්න පුළුවන්. එහෙනම් මම කෙලින්ම ගේනවා වියදම්. මට මතකයි දුන් වට්ටම් තියෙනවා 2000ක්. බැංකු ණය පොලී තිබුණා 2000ක්. ගොඩනැගිලි කුලී තිබුණා 6000ක්. මට මගේ අරණු වියදම් තියෙද බලන්න තාම. මම මේ මතකෙන් යනවා. විදුලිය 2000ද? ඔව් සර්. 2000යි.
මෙච්චරයිද වියදම් තිබුණේ. ඔව් සර්. දුන්වට්ටම් පොලි කුලි විදුලිය. ළමයි ගැනිලි කියන්නේ වියදමක්ද? කවුරු හරි දාගෙන ඇති දැන්. භාණ්ඩ ගැනිලි වගේක් තිබුණානේ. ගැනිලි කියන්නේ වියදමක් නෙමෙයි ඍජුවම හිමිකම අඩුවීමක්. උගන්ලා තියෙන්නේ වියදමක් වෙනවා කියන්නේ ලාභයට බලපානවා. ලාභයට බලපාන නම් ආදායම් වියදම් දෙකක් වෙන්න ඕන. ගැනිලි කියලා වෙනම එකක් තියෙන ලාභයට බලපාන්නේ නැහැ. 6යි 4යි 10යි 12යි 45න් 12ක් අඩු වුණාම 33යි. මෙන්න සුද්ධ ලාභය. සුද්ධ ලාභය 33000යි. මෙතනට ලකුණු 2යි, මෙතනට ලකුණු 2යි, 1යි, 1යි, මෙතනටත් 1යි, මෙතනටත් 1යි. ආදායම් ප්‍රකාශක දීලා තියෙනවා 4 5 6 7 8. ලකුණු 8න් කීයද වල දාගන්න ලාභ වල ප්‍රකාශයට? 8න් කීයද බල දාගන්න? දැන් මුළු ලකුණු 28න් කීයද බලන්න? 28න්. කවුරු හරි මට මෙන්න මේක ගහලා දෙන්න කැල්ලේක 28 බෙදීම 100 වැඩි කිරීම 75. උත්තරේ කීය දෙන්න බං? විසියට බෙදීම 100 වැඩි කිරීම 75 කීයද බලන්න? 21යි සර්. 21යිද? ඔව් සර්. 21යි. මේ මම අද තෝරන්නේ 175ට වඩා වැඩි. සමීකරණ අභ්‍යාස හැම ගානක මං කියන්නේ පොදුවේ ඕනම විෂයක පාඩමක් ඔයාලා රඳව ගන්න ඕනි අඩුම මට්ටම 175. පුළුවන් තරම් try කරන හැම පාඩමකම 175ට වඩා වැඩි මට්ටම තියාගන්න. 190 ස්ථිරයි A, 185 A, 180 A. හැබැයි 75 කියන්නේ මැද මට්ටම. විභාගෙදි වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා හැම වෙලෙම 75ට එහා පුළුවන් තරම් රඳවගෙන යන්න. 21 තියනයි නම් දාන්න ඉක්මනට. 21 තියනයි විතරයි. 28න් 21ක් තියනයි නම් දාන්න ඉක්මනට. 28න් ලකුණු 21ක් තියනයි. chat එකේ දාන්න ඉක්මනට නම්. නෑ. 22 තියනයි නම් දාන්න ඉක්මනට. 22 තියනයි 28න් 22 තියනයි නෑ 23 තියනයි නම් sorry පොඩ්ඩක් ටිෂාන් ඉන්නෝ 22 තව 22 ඒවා එතකොට 22 එක ළමෙක් ඉන්න හොඳ මේ 175ට වඩා වැඩි අය 23 නම් දාන්න 23 තියනයි නම් දාන්න 28න් 23 තියනයි ඉක්මනට දාන්න නෑ 24 තියනයි නම් දාන්න ඉක්මනට 28න් 24 28න් 24 හේෂානි එක්කෙනයි හේෂානි තව 24 කියන්නේ හොඳ මට්ටමක් බය වෙන්න එපා එකයි 25 තියනයි නම් දාන්න 28න් 25 ප්‍රීතිෂා එකයි 25 නෙත්මිනි
රෙත්මෙනි කාවින්දිය දෙන්නයි ජිනාලි 4යි මිනුක 5යි 25 5 දෙනෙක් ඉන්නවා 25 5 දෙනා ඇති හොඳයි ලකුණු 28න් 26 නම් දාන්න ඉක්මනට 26 උවනි සුපිරි හිමාශ 2යි සශිනි 3යි විමල්ෂ 4යි චමිෂ්කා 5යි ක්‍රිෂාන් 6යි හිසුනි 7යි ශානක රමීෂා 25 හරි 26 ඉන්නවා 8 දෙනෙක් සුපිරිම මට්ටම 26 ඉන්නවා 8ක් අනේ එරුණිත් ඉන්නවා දැන් 9 දෙනයි 27 නම් දාන්න සුපිරි බුලට් 27 සර් ඔව් මේ මම කුලිය දාලා තියෙන්නේ 8000 කියලා තියෙන්නේ 6000. රයිට් ඒකේ ලකුණු ගන්න ඔයා ලාභ වල ප්‍රකාශකත් ගන්න මේ සමීකරණත් ගන්න එතකොට ලකුණු කීයද එහෙනම් ඔක්කොම හරි සර්. රයිට් මම ඒ ගාන කියනකොට ඔයා මට නම දාන්න 27 නම් දාන්න ඉක්මනට 28න් 27 තියෙන අය නම් දාන්න ඉක්මනට රිද්මි 1යි ප්‍රමුදිකා 2යි ආය සුපිරිති නිමේෂිකා 3යි 3 දෙනයි විසි අටෙන් 28 දිශ්‍රික්කේ වීරයෝ සපුනි පවනි නිශාදි විදුර නතාෂා චමෝදි හය දෙනෙක් ඉන්නවා මම පෙන්නන්නම් දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ගත්ත අය නම් ටික සපුනි අවිෂ්කා මහානාම ඉස්කෝලේ පවනි ඔබ්බෙගොඩ නිශාදි ඉස්කෝලේ කොහෙද පුතා වැල්ලවයිද බුදුරෝගල සර්. බුදුරුවගල නිශාදිනේ රයිට් නතාෂා මදුරු ගැටියනේ ඔව් සර්. රයිට් විදුර ඉස්කෝලේ කොහෙද වැල්ලත්තේ සර්. වැල්ලත්තේ සුපිරි චමෝදි ඉස්කෝලේ දුටුගැමුණු සර්. එල 6 දෙනෙක් ඉන්නවා ඉතාම හොඳයි සුපිරි well done මම රෙකෝඩින් එක රෑ වෙන්න දාන්නම් මොන හරි අඩුපාඩු තිබුණොත් බලා ගන්න ටියුට් ගත්ත නැතේ අනිවාර්යෙන් ආයතන වලට ගිහලා ටියුට් එක ගන්න ඊළඟට මේ බිමල්ෂා වැල්ලවායේ තාම අර පරණ ටියුටුත් තියෙනවා ගන්න පුළුවන් ගිහිල්ලා මේ අරගෙන ලෑස්තියට පාස් පේපර් ගන්න ටික අපි ලබන සතිය හදමු එන හැමෝටම සුවදායි සතියක් ආයිබුවා